ආයුබෝවන් ළමයි අපි සාකච්ඡා කරන 12 වෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය ඒකේ ඒ කොටස අපි සාකච්ඡා කරා දැන් B කොටස සාකච්ඡා කරමු. එතකොට සුපුරුදු පරිදි මේකෙනුත් ඔයාලා ගණන් පහක් තෝරගෙන තියෙන්න ඕනේ. තෝරගත ගණන් පහ තමයි ඉස්සෙල්ලා හදන්න ඕනේ. අපි පිළිවෙලට බලමු. 7 වෙනි ප්‍රශ්නේ. මේකේ ඒ කොටස ඝන සිලින්ඩර් එක. එහෙනම් ඔන්න සිලින්ඩරේ මන් නැන්ද. මෙහෙම දල සටහන අඳින්න. හරිද? පතුලේ අරය 2A. මේක 2A. උස 3H. ඔන්න අපි ගත්තා. එතකොට සිලින්ඩරයක් කිව්වහම සිලින්ඩර එක පරිමාව 5R වර්ග H එහෙම තියෙනවා. ඒක ප්‍රශ්න පත්‍රයේ මුල බැලුවහම ප්‍රශ්න පත්‍රයේ මුලත් ඇති. මේ තියෙන්නේ පතුලේ අරය R උස H වන ඍජු වෘත්ත සිලින්ඩර එක පරිමාව 5R වර්ග H. ගෝලයක පරිමාවක් දීලා තියෙනවා 3න් 4යි 5R වර්ග ගණේ. එතකොට දැන් මේකේ ගෝලයකුත් ඇති. අපි බලමු. එච්චරයි දීලා තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය 5AH ඇසුරෙන් සොයන්න. එතකොට සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2πRH ඒක දෙන්න ඕනි. පේපර් එකේ දීලා නැහැ මොකක් හරි හේතුවක් නිසා 2යි 5 ඇසුරෙන් දෙන්න කියලා කියනවා. R කියන්නේ 2A, R කියන්නේ 2A, H කියන්නේ 3H. එතකොට එම පරිමාව 2යි 2 වරක් 2 4යි 4 වරක් 3 12යි. 12යි 5AH. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ වම එම සිලින්ඩරයේ පරිමාව 5AH. එතකොට සිලින්ඩරයේ පරිමාව නම් වල පිටුවේ දීලා තිබුණා 5R වර්ග H. එතකොට 5R කියන්නේ 2A. එතකොට 2A වර්ගය H කියන්නේ 3H. උසනේ H කියන්නේ 3H වෙන්නේ කොහොමද කියලා අහනවා. H කියන්නේ H නේ කියලා. මේක සංකේතයක්. මේ සිලින්ඩරයේ උස. සිලින්ඩරයේ උසට දීලා තියෙන 3H. ඒක නිසා ආදේශ කරලා විතරයි. මෙතෙන්දිත් මේ ප්‍රශ්නේ මේනවා. මේ තියෙන්නේ සිලින්ඩරයේ උස. සිලින්ඩරයේ උසට දීලා තියෙන 3H. හරිද? එතකොට මේක 2 වරක් 2 4යි 4 වරක් 3 12යි. එතකොට 5A වර්ග H. මොන දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. ඊට පස්සේ B කොටස තියෙනවා. B කොටස ගත්තාම මේකේ තියෙනවා ඍජු වෘත්ත ඝන කේතුවක පතුලේ අරේ 2A. මේකමනේ. ඊට පස්සේ කියනවා උස 2A වේ. උස කියන්නේ ඇල උස නෙමෙයි. හොඳේ ඇල උස නම් ඇල උස කියලා කියනවා. 2A වේ. එහි පරිමාව 5A ඇසුරෙන් දෙන්න. එතකොට සිලින්ඩරයක පරිමාව 3න් 1යි 5R වර්ග H. එතකොට 3න් 1යි 5R කියන්නේ 2A වර්ගය H කියන්නේ 2A. හරිද? මේ කේතුවේ උසනේ කේතුවේ උස 2A. එතකොට 3න් 2 වර්ගය 4යි 4 වරක් 2 8යි. තේරුණාද කියප එක? 2 වර්ගය 4යි 4 වරක් 2 8යි. ඊට පස්සේ තියෙනවා 5A වර්ගයයි A. 5A ගණය. 3න් 8යි 5A ගණය. ඔන්න ඒකත් ආවා. එතකොට ඒකත් ඉවරයි. C කොටස බලමු. C වලදී කියනවා ඉහත සිලින්ඩරය හා C වල පළවෙනි කොටස ඉහත සිලින්ඩරය හා කේතුව එකම ද්‍රව්‍යයකින් සාදා තිබේ නම් H සමානයි 2A වන විට H සමානයිලු 2Aට. එතකොට සිලින්ඩරය ගැන කතා කරන්නේ. සිලින්ඩරයේ මේ H කියන්නේ 3IH. එහෙනම් මේක 3IH වෙනකොට මේක 3 වරක් 2 6යි A. H කියන්නේ 3IH නෙමෙයි සිලින්ඩරේ. එතකොට සිලින්ඩරය මේ උණු කරනවා කියලා කියන්නේ H සමානයි 2A කියලා කියන්නේ ඉහත සිලින්ඩර හා කේතුව එකම ද්‍රව්‍යයකින් සාදා තිබේ නම් H සමානයි 2A වන විට. එතකොට මේක 2A-H. එතකොට ඒක ගැටලුවක් නැහැ. මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක 3H නේ. එහෙනම් අන්න හැදුවා. එතකොට දැන් සිලින්ඩරේ පරිමාව හොයන්න ඕනේ අහපව්. හරි සිලින්ඩරේ පරිමාව 5R කියන්නේ දැන් 2A 5R වර්ගය H. හරි එතකොට 4යි 4යි 24යි 5A ගණේ. ඔන්න සිලින්ඩරේ පරිමාව. එතකොට මේ දෙක උණු කරනවා.
24යි 5a ඝනය එකතු කිරීම 3න් 8යි 5a ඝනය. එතකොට මේකේ ඔයාලට වැලියු බලමට පේන්න ඕනි ඕනම් භාග සංඛ්‍යාවක් විදිහටම සුළු කරන්නකො මෙහා 1යි කියලා දාලා පොදු සාධක පේන්නේ නැත්තම් 8යි 5a ඝනය 8යි 5a ඝනය දෙකේම තියෙනවා මෙහා 3 ගුණයක්නේ. කමන්නේ මෙහා 3ෙන් ගුණ කරමු. 1 වරක් 3යි 3 වරක් 4 12යි 3 වරක් 2 6යි 1යි 7යි 72යි 5a ඝනය එකතු කිරීම 3මයි 8යි 5a ඝනය. එතකොට 72යි 8යි 80යි 80යි 5a ඝනය බෙදීම 3. ඔන්න කියනවා සිලින්ඩර් හා හේතු සාදා ඇති ද්‍රව්‍ය පරිමාව 5 හා a ඇසුරින්. ඔය තියෙන්නේ. ඒ දෙක එකතු කරන එකනේ කරේ. ඒතර එකතු කරනකොට මේක භාග එකතු කරා විතරයි මේක හරි සරල වැඩක්. ඊට පස්සේ කියනවා 2. ඒකේ දෙවෙනි කොටස. ඒකේ දෙවෙනි කොටසෙන් සිලින්ඩර් හා හේතුව උණු කර ද්‍රව්‍ය අපතේ නොයන පරිදි. ඒ කියන්නේ මෙච්චරක් හම්බ වෙනවනේ අපිට. 80යි 5a ඝනය බෙදීම 3. මෙච්චරක් හම්බ වෙනවා. පරිදි අරය ඒ ගෝල තනන්නේ නම්. එහෙනම් ගෝලයක පරිමාව 3න් 4යි 5a ඝනය. ගෝල තනන්නේ නම්. අන්න ගෝලයක පරිමාව මෙන්න අපිට ඕනේ ද්‍රව්‍ය පරිමාව. තනිය හැකි ගෝල සංඛ්‍යාව. එහෙනම් මේක බෙදන්න ඕනේ. දැන් පරස්පරයට යන්න. 80යි 5a ඝනය බෙදීම 3 ගුණ කිරීම 4න් 3යි 5a ඝනය. දැන් එතකොට 3ට 3 බෙදුනා 5a ඝනයට 5a ඝනය බෙදුනා 4 වරක් 1යි 4 වරක් 20යි. එහෙනම් ගෝල 20යි. ඔන්න ගෝල සංඛ්‍යාව ආවා. හරිද? බලමු ඒක ලකුණු දීලා තියෙන්නේ කොහොමද කියලා. මේක A කොටසට මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි 3යි. A කොටස 3ෙන් කීයද කියලා දාගන්න. ඊට පස්සේ B කොටස මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි 2යි. B කොටස 2කින් කීයද කියලා දාගන්න. හරිද? එතකොට මේකට 5යි. මේක හොයා ගන්නවට 1යි. එතකොට මේක හොයා ගන්නවට 2යි. එකතු කරනවට 3යි 4යි. මේකට 5යි. ගෝල 20යි කියන එකට 5යි. 5න් කීයද කියලා දාන්න C කොටස. එතකොට 7 වෙනි ගාන 10න් කීයද කියලා දාන්න. මෙන්න මේක තමයි ඔයාලට වැරදුනොත් වැරදෙන්නේ මේක අලුත් ගානක්. ඒ කියන්නේ මෙතන කෙලින්ම ඔයාලා 2a කියලා දාගෙන හදාගෙන ගියොත් 2a මෙතනට 3 h කියන්නේ 2a කියලා මෙතනට 2a දැම්මනම් එතකොට මෙතන එන්නේ 12යි. 12යි කියන්නේ මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ අර ගෝල ගාන වෙනස් වෙනවා. 8 වෙනි ගාන බලමු. නිර්මාණ ගාන. පළමුව දල සටහන. අරය 3.5ක වෘත්තයක් අඳින්න. ඒ කේන්ද්‍රය O ලෙස නම් කරා. දැන් ඒක ඇඳලා ඔන්න මම අරය 3.5ක වෘත්තයක් ඇඳලා එතකොට අරය 3.5යි. එතකොට මොකද්ද කියන්නේ? ඒ කේන්ද්‍රය O ලෙස නම් කරා. කේන්ද්‍රය O. ඔන්න පළවෙනි කොටස හරි. ඊට පස්සේ ඉස්සරහට ගියාම දෙවෙනි කොටස දෙනවා වෘත්තය මත ලක්ෂයක් නම් කර. වෘත්තය මත මොකක් හරි ලක්ෂයක් නම් කරන්න. එයාට ඒ කියලා දාන්නලු. ඉතින් මමත් ලකුණු කරනවා. වෘත්තයක් මත ලක්ෂයක් ලකුණු කරලා එයාට ඒ කියලා දානවා. ඔන්න හරි. ඒ ලක්ෂයේදී වෘත්තය ස්පර්ශ කරන ස්පර්ශකය නිර්මාණය කරනවා. එතකොට ඒ ලක්ෂයේදී අපිට දැන් මේකේ නම් ඒ ලක්ෂයේදී ස්පර්ශකයන් නිර්මාණය කරනකොට අපිට මතකනේ මෙතෙන්ට ලම්බකයක් ගහලානේ අපි යන්නේ. ස්පර්ශකයක් නේද? එතකොට එහෙනම් එතෙන් ලම්බකයක් අඳිනවා. එතකොට එතෙන් ලම්බකයක් අඳිනකොට ඒ ලක්ෂය මේ තියෙන්නේ.
ඔන්න ඒ ලක්ෂය. ඊට පස්සේ ඒකට ලම්බකයක් නිර්මාණය කරන්න ඕනේ. ඒක අපි දන්නවා. මට වෙච්ච දේ. ලම්බකය නිර්මාණය කරා. ස්පර්ශකය නිර්මාණය කරා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඔන්න දෙවෙනි වැඩෙත් හරි. ඊට පස්සේ කියනවා ස්පර්ශකයේ මත A ලක්ෂයට සෙන්ටිමීටර් 6ක් දුරින් B ලක්ෂය ලකුණු කරන්න. ස්පර්ශකයේ මත A ලක්ෂයට සෙන්ටිමීටර් 6ක් දුරින්. එතකොට කවකට සෙන්ටිමීටර් 6ක් අරගෙන B ලකුණු කරනවා. හරි සිම්පල් වැඩක්. සෙන්ටිමීටර් 6ක් දුරින්. ගත්තා. සෙන්ටිමීටර් 6ක් දුරින් B ලක්ෂය ලකුණු කරනවා. මෙයා B. මේක සෙන්ටිමීටර් 6යි. මේක සෙන්ටිමීටර් 6යි. ඔන්න ලකුණු කරා. ඒ කොටසත් හරි. ඊට පස්සේ යනවා B ලක්ෂයේ සිට වෘත්තයට තවත් ස්පර්ශකයක් නිර්මාණය කරන්න. දැන් B ලක්ෂයේ ඉඳලා වෘත්තයට තවත් ස්පර්ශකයක් නිර්මාණය කරාම එයත් 6 වෙන්න එපා. ඇයි බාහිර ලක්ෂයක සිට අඳින ලද ස්පර්ශක දිගින් සමාන වෙයි. එහෙනම් කව කට්ටෙන් සෙන්ටිමීටර් 6 අරගෙන මේ දැන් මේකේ කව කට්ටෙන් සෙන්ටිමීටර් 6 තියෙනවනේ අපි ගාව මේ. තියෙනවනේ ස්පර්ශකයේ දිගින් සමාන වෙයි. එතකොට මෙතන ඉඳලා වෘත්තය ඡේදනය කරා. සෙන්ටිමීටර් 6ක් දුරින් පීට් ලක්ෂයක් හොයන්න නෙවෙයි. එතකොට මේක ඇඳා. තවත් ස්පර්ශකයක් නිර්මාණය කරා. ඔන්න ඒ වැඩෙත් හරි. ස්පර්ශක දිගින් සමාන වෙයි. ඕනනම් මේක සෙන්ටිමීටර් 6යි කියලා දාන්න. එම ස්පර්ශකයේ වෘත්තයේ ස්පර්ශ කරන ලක්ෂණය C. මේක C. හරිද? මේක C. ඔන්න ගත්තා. ඊට පස්සේ හතරවෙනි කොටස. A B C සහ O. A B C O හරහා යන වෘත්තය නිර්මාණය කරන්න කියලා කියනවා. දැන් මෙන්න මේ දැන් A B C ඔන්න බලන්නකෝ. ඔන්න ඔහමනේ වෘත්තේ යන්න ඕනේ අපි දල සටහනක් ඇන්දොත්. ඔන්න ඔහම යන්න ඕනේ. හරිද? දැන් මේ ABCO කියන්නේ එතකොට මේක හරහා මේ ඒ හරහා යන වෘත්තය නිර්මාණය කරන්න කිව්වහම ඒ තියෙන වෘත්ත චතුරස්‍රය. ABCO කියන්නේ වෘත්ත චතුරස්‍රය. එතකොට අපි දැන් ඒක මේ වෘත්ත චතුරස්‍රය මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යන වෘත්තය නිර්මාණය කරන්නේ කොහොමද? කියන ප්‍රශ්නේ ගන්න ඕනේ. මොකක්ද ඒකට කරන්න ඕනේ? පේන්න ඕනේ නේද? ඉතින් මේක කෙලින්ම මේ ළමයි ප්‍රමේයක් නේ තියෙන්නේ. දැන් මෙතන ඉඳලා මෙතනනේ O මෙතනනේ B බාහිර ලක්ෂයක සිට ස්පර්ශකීය දෙකක් නිර්මාණය කරපු සිස්ටම් එක මතකද? බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් නිර්මාණය කරපු නිර්මාණේ බාහිර ලක්ෂය සහ කේන්ද්‍රය යා කරන රේඛාව ගන්නවා. දැන් මතක් කරගන්න නිර්මාණේ ඒක අරගෙන එම රේඛාවේ ලම්බ සමච්ඡේදකය අඳිනවා.
එම රේඛාවේ ලම්බ සමච්ඡේද කියන්නේ. අන්න එතකොට මේ තියෙන කේන්ද්‍රය ඔය අඳින්න හදන වෘත්තයේ කේන්ද්‍රය. එතකොට ඒක ගත්තා මේ තියෙන්නේ C මේ තියෙන්නේ O මේ තියෙන්නේ හරිනේ. දැන් බාහිර ලක්ෂයකට වෘත්තයට ස්පර්ශ දෙකක් අඳින්න ලබයි නම් ඒවා දිගින් සමාන වේ කියන එක තමයි අපි පාවිච්චි කරපු ප්‍රමේය. පැහැදිලිද? ඒකට ලකුණු හම්බ වෙනවා. එතකොට නිර්මාණය සරල නිර්මාණයක් වෘත්තයේ නිර්මාණයට එක ලකුණයි. ඊට පස්සේ බාහිර ලක්ෂයක සිට ස්පර්ශ කියන්නේ මේ වෘත්තයේ නිර්මාණයට එකයි. එතකොට මෙතන මේ ස්පර්ශකයේ නිර්මාණයට ලම්බකයේ නිර්මාණයට දෙකයි, ස්පර්ශකයේ නිර්මාණයට තුනයි. ලම්බකයට දෙකයි, එකට එකයි තුනයි. ඊට පස්සේ තවත් ස්පර්ශකයන් නිර්මාණය කරා B ලක්ෂය කියලා. එතකොට C ලක්ෂය. එතකොට මේ ස්පර්ශකයේ නිර්මාණය සහ මෙතන C හොයාගෙන ඒක අඳිනවට එතෙන්ට ලකුණු 3යි. හරිද? ABCO හරහා වෘත්තය නිර්මාණය කරන්න යනකොට ලම්බකයට 2යි, කේන්ද්‍රය හොයාගෙන වෘත්තය අඳිනවට 2යි 3යි. එතකොට 10යි. 8 වෙනි ගාන 10න් කීයද කියලා දාන්න. මම මේ කොටස් ලකුණු එක ෂොට් එකෙන් දැම්මා. මොකද ලම්බකයේ නිර්මාණය සහ ස්පර්ශක නිර්මාණය ගැනයි කතා කරේ. හරිද? ඔන්න එහෙනම් 8 වෙනි ගානත් ඉවරයි. නවවෙනි ගාන බලමු. නවවෙනි ගාන තියෙන්නේ ගැටළු විසඳීම් ගාන. මොකද්ද? මිනිසෙක් රුපියල් 40000ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක්. නවවෙනි ගාන ගැටළු විසඳීම් ගානක් 40000ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගැනීමේදී මුලින් රුපියල් 10000ක්. එහෙනම් 10000ක් අඩු කරන්න ඕනේ. 10000ක් අඩු කරාම රුපියල් 30000යි. ගානේ හදාගෙන යනවා. මේ මොකද්ද? ණය. මුලින් ගෙවා ඉතිරි හීනවන ශේෂ ක්‍රමයට 112යි පොලියට. 112 පොලියේ වාර්ෂික අනුපාතිකයක් කරතේ මාස 60කින්. මාස 60කින් සමාන වාරික ගෙවා නිම කිරීමට පොරොන්දු වේ. ඔහු මාසයකට ගෙවන්න ඕනේ පොලිය. දැන් ඉතින් පිළිවෙලට හදාගෙන යන්න. මාසක ණය කොටස හෙව්වා 30000ට බෙදලා. එතකොට ඔන්න 10න් බෙදුවා 6 වරක් 5යි රුපියල් 500යි. ඊට පස්සේ මාස එකකයකට පොලිය හෙව්වා 112යි. එතකොට 12න් එකයි මාසික පොලිය නෙමෙයිනේ 12 කියන්නේ වාර්ෂික පොලිය. හරිද? එතකොට එහෙනම් 500ට කීයද? මාස එකකයකට පොලිය 100න් බෙදුවා 12න් බෙදුවා රුපියල් 5යි. ඊට පස්සේ මාස එකක් ගන්න හොයනවා. 60 බෙදීම 2යි 60 එකතු කිරීම 1යි. මේවා ගන්න පුළුවන්. එතකොට 61 30න් ගුණ කරා 0යි 3 වරක් 1 3යි 3 වරක් 6 18යි. මාස එකක් ගන්න 1830යි. එහෙනම් මුළු පොලිය හෙව්වා රුපියල් 5 ගුණ කරනවා 1830. මුළු පොලිය. එතකොට 5 වරක් 0යි 5 වරක් 3 15යි එකක් ඉතුරුයි 5 වරක් 8 41යි 41යි 4ක් ඉතුරුයි 5 වරක් 1 5යි 4යි 9යි. රුපියල් 9150ක් පොලිය. එහෙනම් ගෙවන්න ඕනේ මුළු මුදල හෙව්වා. අනේ පාඩමම නෙමේ 39150. එහෙනම් නෝනාවනි මහතුනි වාරිකය හෙව්වා 39150 බෙදනවා 60න් 10න් බෙදුවා. එතකොට 6 වරක් 6යි
36යි 3ක් ඉතුරුයි 31ට 6 වරක් 5යි 30යි 1ක් ඉතුරුයි 15ට 6 වරක් 2යි 6 වරක් 2 12යි 3ක් ඉතුරුයි 30ට 6 වරක් 5යි. එහෙනම් රුපියල් 652යි 750යි. කෙලින්ම සාකච්ඡා කළ යුතු යමක් එතන නැත. පාඩම. ඉතින් අනේ ලකුණු දෙන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 9 වෙනි ගාන 10න් කීයද කියලා දාන්න. ওই තැන් වලට තමයි ලකුණු දෙන්නේ. හොඳයි. ওই තැන් නැත්තම් නැහැ. මේක නැත්තම් නැහැ. අඩු කරනවා කියලා ලියලා නැත්තම් නැහැ. බෙදනවා 30න් බෙදනවා කියලා නැත්තම් නැහැ. මේ 5න් ගුණ කරනවා කියලා නැත්තම් නැහැ. ඕකෙදී එකපාර හදලා තිබුණාට කමන්නේ. මම එකපාර හදන්න ක්‍රමයක් කියලා දුන්නානේ. ඒ ක්‍රමයට හැදුවට කමක් නැහැ. 10යි. ජ්‍යාමිතිය ගානක් තියෙනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය රූප සටහනක් ඇතුළෙන් විස්තර කරනවා. 10 වෙනි ගාන. හරිද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය රූප සටහනක් ඇතුළෙන් විස්තර කරනවා. නිදහස් අතින් අඳින්න. හරි? මේක x මේක 2x මේක x මේක a මේක a මේක b මේක b. මධ්‍ය ලක්ෂ ප්‍රමේය රූප සටහනක් ඇතුළෙන් විස්තර කරනවා. හරි? මේවා කැලි සමාන කරන්න කියලා ගැහුවක් කමන්නේ. ඊට පස්සේ කියනවා b කොටස රූපයක් දීලා තියෙනවා. අපි බලමු. ත්‍රිකෝණයක් දීලා ඔන්නෝම තියෙනවා. A B C X Y Z. රූපයේ ABC ත්‍රිකෝණයේ AB AC BC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් XY Z. එහෙනම් මේක මේකට සමානයි. එහෙනම් මේක මේකට සමානයි. නෝනාවනි මහත්තුනි එතකොට මේක සමාන්තරයි. හරිනේ ඒක ලියන්න ඕනේ. මොකද්ද? BC සමාන්තරයි XY. හරිද? එතකොට BC භාගයයි BC සමානයි XY. මේකෙන් භාගයක් මේක. ඊට පස්සේ මෙයත් මධ්‍ය ලක්ෂය කියනවනේ. මේකත් සමානයි. එතකොට මේක මේකට සමාන්තරයි. එතකොට නෝනාවනි මහත්තුනි මේකට ඉරි කැලි 3ක් වදිනවා. එතකොට නෝනාවනි මහත්තුනි මේකට ඉරි කැලක් වදිනවා. හරිද? ඒක නිසා ලියනවා. එම නිසා XY සමානයි BZ සමානයි ZC. මේකයි සමානයි. හරිද? ඊට පස්සේ අනිත් පැත්තට කියනවා මේකත් යන්න එපා. AB සමාන්තරයි ZY. අන්න එතකොට අපිට දැන් කියත හැකි මොකද්ද? BX සමානයි XA සමානයි කවුද? ZY. මේකයි සමානයි. ඔන්න ඒවා දැම්මා. එතකොට මේ කෝණයට සමානයි ලකුණු කරන්න. දැන් මේක සමාන්තර ආශ්‍රයයක් නෙම නිසා B Z y x සමාන්තර ආශ්‍රයකි. එතකොට මේවා සමාන්තර ආශ්‍රයයක්. එහෙනම් සමාන්තර ආශ්‍රයයක් කියනොත් මෙයාටත් අනිරා. හරිද? මේ දෙන්න එතකොට මෙයයි අනුරූප. එතකොට මෙයාටත් අනිරා. ඒ කෝණ ටික ඔක්කොම ලියන්න. හරිද? ඒ කෝණ ඔක්කොම ලිව්වහම මේවයි බොහෝ දේවල් කරන්න පුළුවන්. දැන් මේ ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන්. ඉරයි ඉරි තුනයි මැද මේක. ඉරයි ඉරි තුනයි මැද මේක. එතකොට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. ඕන එකක් පුළුවන්. ඒක බලන්නකෝ. මොකද්ද කියන්නේ කියලා? XYZB සමාන්තරාශ්‍රය බව සාධනය කරන්න. XYZB සමාන්තරාශ්‍රය බව සාධනය. මේ ටිකත් එක්ක තමයි යන්නේ. ඕන්න මෙතෙන්ට පළවෙනි කොටස දැන්.
ඊට පස්සේ AB ධන AC ධන BC AB BC AC සමානයිලු මෙන්න මේ කෑලි XY YZ ZX ඉතින් මේකත් හරිනේ මේකට ඉතින් කැල් දෙයක් වදිනවා එතකොට මේකයි සමාන්තරයි නේද මධ්‍ය ලක්ෂ්‍ය ආකරණ රේඛාව නේද එතකොට දැන් ඔන්න ලකුණු වෙලා ඔක්කොම ඒකත් ලකුණු කරලා දාන්න මොකද්ද BA AB භාගයයි AB සමානයි ZY එතකොට මොකද්ද කියන්න ඕනේ BX සමානයි AX සමානයි ZY ඒකත් කියත හැකියි අපිට. ඒකත් කියපුවාම මේකේ ප්‍රශ්නේ හරි නේද? මේ ටික දිහා බැලුවාම දෙවෙනි කොටසට උත්තරය ඇවිල්ලා. දෙවෙනි කොට මේ ලියපුවායින් දෙවෙනි කොටසට උත්තරය ඇවිල්ලා. එම නිසා AB එකතු කිරීම BC එකතු කිරීම AC සමයි භාගයයි මේ තුනේ මේ ලියලා තියෙන්නේ. XY YZ XZ ඉවරයි. ඊට පස්සේ තුන්වෙනි කොටස AB සමානයි BC නම් AB සමානයි BC නම් හරිද XYZB XYZB රොම්බසයක් කියන්නේ බද්ධපාද සමාන වෙන්නේ පැය නේද අපිට කියනවා AB සමානයි BC එතකොට AB සමානයි BC නම් නිසා එතකොට මේකයි සමාන නිසා භාගත් සමාන වෙනවනේ. භාග සමාන වෙනකොට එම නිසා BX සමානයි ZY මේකයි එතකොට සමාන වෙනකොට අපිට කියන්න පුළුවන් මොකද්ද BX සමානයි BZ මේකයි සමාන. උතර බද්ධපාද සමානයි. බද්ධපාද සමාන වෙයි. එම නිසා BZ YX රොම්බසයකි. සමාන්තරාශ්‍රයක බද්ධපාද සමාන වුණාම එක සමචතුරාශ්‍රයක් එක රොම්බසයක්. ඒතකොට මෙතෙන්දී සමචතුරාශ්‍රයක් වෙන්නේ නැහැ. ඇයි? ශීර්ෂ කෝණාංශක අනුව නෙවෙයි. ඒක බැලුවල්මටම තියෙනවා මේකේ කොහෙවත් ඍජු කෝණ නැහැ. ඕනනම් ඒකත් ලියන්න ඕනේ. ශීර්ෂ කෝණ 90 නොවන නිසා. එහෙම ලියන්න ඕනේ. ඒක ලියන්න ඕනේ. හරිද? බලන්න 10 වෙනි ගානට ලකුණු. මේකට ලකුණු 2යි. මේකට ලකුණු 2යි. මේකට ලකුණු 2යි මේකට 3යි. අයි මේක මේ සම්බන්ධතා 1යි 2යි 3යි. එතන මේ තියෙන මෙතෙන්ට තුන්වෙනි ලකුණ 3යි. ඒකට 3යි. තුන්වෙනි කොටස මේක 1යි මේක 1යි මේක 1යි 3යි. එතකොට හරි. A කොටස 2න් කීයද කියලා දාන්න. B කොටස 8න් කීයද කියලා දාන්න. 10 වෙනි ගාන 10න් කීයද කියලා දාන්න. 11 වෙනි ගාන ගැටල විසඳීම් ගාන. A B ඍජු කෝණාශ්‍රයක් වනසේ ABC ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳින්නලු. B ඍජු කෝණාශ්‍රය. B ඍජු කෝණයක් වනසේ ABC ත්‍රිකෝණය අඳින්න.
ත්‍රිකෝණය පදනම් කරගෙන පයිතගර සම්බන්ධතාවය ලියන්න. එතකොට හරියට AC වර්ගය සමයි AB වර්ගය එකතු කිරීම BC වර්ගය. දැන් ත්‍රිකෝණය පදනම් කරගෙන ලියන්න කියපු හින්දා මේක ලිව්වා. හොඳයි නේද? ත්‍රිකෝණය පදනම් කරගෙන ලියන්න කියපු හින්දා මේක ලිව්වා. නැත්තම් පයිතගර සම්බන්ධය ලියන්න කිව්වොත් මේ වගේ කල් ලියලා හරියන්නේ නැහැ. ත්‍රිකෝණයෙන් ත්‍රිකෝණයක කර්ණය මත ඇති සමචතුරාශ්‍රයේ වර්ගඵලය ඉතිරි පාද මත ඇති සමචතුරාශ්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමාන වෙනවා. ඒකයි ලියන්න ඕනේ. හරිද? හරි. B කොටසට යන්න. ABC යනු B ඍජු කෝණයක් වූ ත්‍රිකෝණයකි. මේකමනේ. B ඍජු කෝණයක් වූ ත්‍රිකෝණයකි. මම ඒකම ඇඳා. හරිද? දැන් යනවා ඉස්සරහට. AX සමානයි 2BX ද AX x එතන මේක උඩ හරි මේක උඩ හරි තියෙන්න ඕනේ. හරිද? AX සමානයි 2BX. එතකොට BX මේක උඩ හරි මේක උඩ හරි තියෙන්න ඕනේ. දැන් හරි නේද ප්‍රශ්නේ? මේක උඩ තිබුණත් කවන්නේ නැහැ. මෙහෙන් යන්න පුළුවන් නේ. අපි ඒක පොඩ්ඩකට නවත්ත ගමු. මේක උඩ හරි මේක උඩ හරි දෙකම තියෙන්න පුළුවන්. ඊට පස්සේ CY සමානයි CY. එතකොට CY මේ දෙක උඩ තියෙන්න පුළුවන්. සමානයි YB වනසේ. එතකොට එතන ඉඳලා YB. එතකොට මේක උඩ තියෙන්නත් පුළුවන් මේක උඩ තියෙන්නත් පුළුවන්. හරිද? වනසේ x ලක්ෂය BA මතද? x ලක්ෂය BA මත මේ තියෙන්නේ. එහෙනම් මේක x. එතකොට AX සමානයි 2BX. හරිද? එතකොට AX මෙයා x උනොත් මෙයා 2x. ඒකනේ කිව්වේ. මෙයා දැන් AX සමානයි 2BX. එතකොට BX දෙකෙන් ගුණ කරාම AX ට සමාන වෙනවා. හරිද? ඊට පස්සේ YBC මතද? YBC මත. එතකොට මොකද්ද කියන්නේ? AY සමානයි CY සමානයි 2YB. CY කියන්නේ මේ. YB කියන්නේ මෙයා. නේද? එහෙනම් YB කියන්නේ A නම් CY කියන්නේ 2යි. හරි. එතකොට අපිට ඕන නම් මේක මෙතනින් දාලා මෙයත් x කියන්න පුළුවන්. මේක මෙතනින් දාලා මෙයත් a කියන්න පුළුවන්. ත්‍යාග තුනකට බෙදෙනවා කියලා නේ කියන්නේ. නේද? දැන් බලමු ඊළඟට මොකද්ද කියන්නේ කියලා. ඉහත දත්ත ඇතුළත් වනසේ රූප සටහනක් ඇඳ. ඔය තියෙන 9යි CX වර්ගයකෝ CX. මෙන්න CX මේ තියෙන. හරිද? දැන් අපිට CX නෙමෙයි ගැන මේ CX කියන්නේ කතා කරන්නේ මේ. දැන් මේකේ සාධනය කළ යුතු දේ ගැන CX. එතකොට මෙතනට පයිතරස් දාන්න පුළුවන් වෙන්නේ පැයි. හරිද? ඉතින් දානවා. CX වර්ගය සමානයි BX වර්ගය එකතු කිරීම BC වර්ගය. ඔන්න CX වර්ගය එකක් හොයාගත්තා. හරිද? ඊට පස්සේ කියන AY වර්ගය.
මේ එතකොට ඒකට දාන්න පුළුවන් ඒ ත්‍රිකෝණයට පයිතකරස් ay වර්ගය සමානයි මේ ab වර්ගය එකතු කිරීම by වර්ගය. ඒකත් දැන් හරිද ඔන්න දෙකක් හරි දැන් cx හරි ඊට පස්සේ ac වර්ගය AC වර්ගය කියන්නේ ප්‍රධාන ත්‍රිකෝණයනේ. AC වර්ගය සමානයි AB වර්ගය එකතු කිරීම BC වර්ගය. ඔය තුනනේ. දැන් ඔය කියපු කතන්දර තුන දැම්මා. දැන් අපිට ඉතුරු කරන්න කියලා තියෙන්නේ දැන් මේකේ සාධනය කරන්න කියලා තියෙන්නේ CX AY AC මේ තුනනේ. එහෙනම් මේව නැති කරන්න. මේවා කොහොම නැති කරන්න. හරිද? එතකොට ඒවා නැති කරන්න බලමු මේ තුන දැන් මේ දෙක එකතු කරාම මෙයාට සම්බන්ධයක් ගන්න කියලානේ මේ කියන්නේ. දැන් අපි බලමු BX මේ අරකේ BX තියෙනවනේ. එතකොට BX වෙනුවට මට දාත හැකි AB ගෙන් තුනෙන් එකක් කියලා. අයි මේ 1 2 3 BX වෙනුවට මට දාත හැකි තුනෙන් එකයි AB කියලා. අයි මට දැන් මෙයා මේගොල්ලෝ ඔක්කොම මේ ටික ඔක්කොම අයින් කරගන්න එපා. ඒක නිසා මම දානවා BX සමානයි තුනෙන් එකයි AB කියලා. මට මේගොල්ලෝ අයින් කරගන්න ඕනේ. මේගොල්ලෝ අයින් කරගන්න ඕනේ. ඔක්කොම අයින් කරගන්න ඕනේ. එතකොට මෙතන තියෙන්නේ BX වර්ගයනේ. එතකොට එහෙනම් මේකත් වර්ගය. හරිද? එතකොට 1 බෙදීම 9යි AB වර්ගය. මෙතන මට දාතයි CX වර්ගය සමයි 9න් 1යි AB වර්ගය. එකතු කිරීම BC වර්ගය. ඔන්න මම BX නැති කරගත්තා. හරිද? ඊට පස්සේ මම දැන් මේකට ගියාම හරිද ඒවයි ඕන්නේ මට. එහෙනම් දැන් AB මෙතනින් ගත්ත හැකිනේ. එහෙනම් BY නැති කරගන්න. BY නැති කරගන්න ගියාම මේ BC ගෙන් තුනෙන් එකක් නේද? එහෙනම් මේ වගේම මට එකක් ලියත හැකියි. මොකද්ද? AY වර්ගය සමයි දැන් එතන තුනෙන් එකයි නෙන්නේ නේද? මේක දිහා බලාගෙනම ටක් ගාලා ලියත හැකියි. නමයෙන් එකයි BC වර්ගය එකතු කිරීම BY වර්ගයට මම ඒක දැම්මේ හොඳේ AB වර්ගය. ඔන්න ගත්තා දැන් හරිනේ ප්‍රශ්නේ. දැන් ප්‍රශ්නේ හරි. දැන් මේ CX වර්ගය AY වර්ගය එකතු කරන්න කියලානේ කියන්නේ. එහෙනම් එකතු කරනවා. හරිද? එහෙනම් එකතු කරනවා. C මෙයාට ඕනනම් 1 කියලා දාන්න, මෙයාට ඕනනම් 2 කියලා දාන්න. එතකොට CX වර්ගය එකතු කිරීම AY වර්ගය. සාධනය කරන්න කියන එක එක පැත්තක තියෙන ටික එනව නේද මේ බලන්නකෝ. CX වර්ගය AY වර්ගය එකතු කිරීම AY වර්ගය ඇවිල්ලා. සමානයි. එහෙනම් මේ පැත්ත එකතු කරනවා. හරිද? 9න් 1යි AB වර්ගයට AB වර්ගය එකතු වෙනව නේද? එතකොට 9න් 1ට එකක් එකතු වෙනවනේ. AB වර්ගය 9න් 1ට AB වර්ගය එකතු වෙනවා. 9න් 1යි AB වර්ගය එකක් එකතු වෙනවා. එතකොට මේකත් එකක් වුණාම 9යි. හරිනේ? 9යි මෙතන 1යි මෙතන 9යි. එහෙනම් 9න් 10යි. එතකොට මේ දෙක එකතු වුණාම 9න් 10යි AB වර්ගය. මේ දෙක එකතු වුණාම හරිනේ? ඒකත් එතකොට 9න් 10යි BC වර්ගය. හරි? දැන් 9න් 10යි කියන එක මේ සමානයිනේ. එහෙනම් මම මේක මේ පැත්තේ තියාගෙන 9න් 10යි AB වර්ගය එකතු කිරීම BC වර්ගය කියලා ගන්න. දැන් මේක දිහා බලන්න. නේද? එතකොට ඒක කාට සමාන වෙන්නේ? AC වර්ගයට.
එහෙනම් මේක ගත්ත මම මෙතෙන්ට ගන්නවා cx වර්ගය එකතු කිරීම ay වර්ගය සමයි 9න් 10යි ac වර්ගය. 9න් 10යි ac. දැන් බෙදීම 9 ප්‍රතිලෝමයට ගියාම ගුණ කිරීම 9 වෙනවා. 9යි cx වර්ගය එකතු කිරීම ay වර්ගය සමානයි 10යි ac වර්ගය. මොකද්ද අනේ සාධනය කරන්න කියන්නේ? මේ සම්බන්ධතා ටික දැන් මට මේ සාධනේ ආයි බලන්නකෝ. මේ සාධනේ මේව දැක්කහම ළමයි බයේ අතහැරලා දානවා. අපරාධනේ. ඉස්සෙල්ලාම කිව්වා මේ cx වර්ගය හොයන්න කියලා. එතකොට මම cx වර්ගය හෙව්වහම මේ ත්‍රිකෝණය ආවා. ඒකට පයිතගොරස් දැම්මා. ඊට පස්සේ මට කිව්වා ay වර්ගය හොයන්න කියලා. එතකොට මට මේ ත්‍රිකෝණය ආවා. ඒකට පයිතගොරස් දැම්මා. ඊට පස්සේ මට කිව්වා AC වර්ගය හොයන්න කියලා. එතකොට මේ ත්‍රිකෝණය. ඒකට පයිතගොරස් දැම්මා. දාලා ඉවරලා යකෝ සාධනය කරන්න කියන එකේ bx නැහැ, by නැහැ. ඒක නිසා මම bx ට හෙව්. bx කියන්නේ කවුද කියලා මේ රූප සටහනට ඇවිල්ලා ආයි බැලුවා. ඒ බලනකොට මෙයා. එහෙනම් මෙයා AB ගෙන් 3න් එක. දැන් ඊට පස්සේ by බැලුවහම මෙයා. එහෙනම් මෙයාගෙන් 3න් එක. දැම්මා. හරිද? දාලා ඉවරලා බැලුවා. අනේ එතකොට මේ දෙන්න එකතු කරන්න කියලා තියෙනවා. ඒක නිසා එකතු කරා. එකතු කරනකොට අර පැත්තත් එකතු වුණා. අර පැත්ත එකතු වුණාම AB වර්ගය BC වර්ගය ආවා. එතකොට අනේ මෙන්න මෙතන තියෙනවා එයා. එහෙනම් එයා වෙනුවට මම AC දැම්මා. උත්තරය 1 2. එතකොට මේ ටික 8ක් තියෙනවා. රූප සටහන ලකුණු කරාට 1යි 2යි 3යි 4යි හරිද 5යි එතකොට 6යි මේ දෙකට 6යි එතකොට මේ සම්බන්ධය හැදුවට 7යි මේක 8යි. එතකොට B කොටසට 8න් කීයද කියලා දාන්න. එතකොට A කොටසට 2න් කීයද කියලා දාන්න. 12 වෙනි ගාන. මල්ලක ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන නාරන් රස ටොපි. නාරන් රස ටොපි 3යි. දොඩම් 2යි. 5ක් තියෙනවා. මල්ලේ ටොපි 5ක් තියෙනවා. හරිද? අජිත් මල්ලෙන් නහඹු ලෙස ටොපියක් ගෙන රස බැලුවේ. රස බැලුවා කියන්නේ ආපහු මල්ලට දාන්නේ නැහැ. මෙම සිද්ධිය දාලා නියෝජ්‍ය අවකාශයේ කොට දෙලක් මත දක්වයි. මෙන්න කමල් මෙන්න අජිත්. එතකොට නාරං 1 නාරං 2 නාරං 3 දොඩං 1 දොඩං 2 නාරං 1 නාරං 2 නාරං 3 දොඩං 1 දොඩං 2. දැන් මේ ඉස්සලම ගත්තේ අජිත්නේ. අජිත් ගත්ත එක අහපව් දැම්මද? නැහැ. එහෙනම් මේක 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 නැහැ. එමගින් දෙදෙනාම එකම රසට ඔය අනුභව කිරීමේ සම්භාවිතාව. මේ තියෙන නාරං 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 ඔන්න හරි. ඊට පස්සේ මේ තියෙන දොඩම් 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 6යි 8යි. එතකොට 4 5 20යි 20න් 8යි. දෙවෙනි කොටස. අමිත් මෙම තොරතුරු රුක් සටහනක නිරූපණය කිරීමට අදහස් කළා. ඒ සඳහා ඇඳී දෙවෙනි කොටසේ තුන්වෙනි කොටසේ රුක් සටහනක් දීලා තියෙනවා. නාරං දොඩං අජිත් 5න් 3යි 5න් 2යි. ඉතිරි කොටස සඳහා දීර්ඝ කරන්න. ඉතින් අපි දඟලන්න ඕනේ.
නාරං දොඩම්. නාරං දොඩම්. මේ කවුද? කමල්. එතකොට 4යිනේ. නාරං ගෙඩියක් අඩු වුණානේ. 4න් 3යි 4න් 1යි. නාරං ගෙඩියක් අඩු වුණානේ. එතකොට නාරං 2යි. 4න් 2යි දොඩම් අඩු වුණේ නැහැ. දොඩම් 2 හැමෙම තියෙනවා. මෙතනදී දොඩම් අඩු වුණා. ඒ නිසා 4න් 1යි. නාරං අඩු වුණේ නැහැ. නාරං 3 හැමෙම තියෙනවා. ඔන්න නේද? එම රුක් සටහන ඇසුරෙන් දෙදෙනාටම නාරං රුක් සස. එහෙනම් මේ තියෙන්නේ නාරං දොඩම් නාරං දොඩම් නාරං. එතකොට දෙදෙනාටම නාරං රස ටොපියක් ලැබෙන සම්භාවිතාවනේ 5 20යි 3 2 6යි. 4 වෙනි ගාන. 4 වෙනි කොටස 20න් 6යි. 5. දෙදෙනාට වෙනස් රස ඇති ටොපි ලැබීමට වඩා එකම රස ඇති ටොපි ලැබීමට වැඩි ඉඩකඩක් ඇති බව අමිත් පවසයි. එතකොට බලමුකෝ. එකම රස ගත්තාම 5 4 20යි 3 2 6යි. 20න් 6යි. එකම රස ගත්තාම දොඩන්නේ නේද? එතකොට 5 4 20යි 2 1 2යි. එතකොට 20න් 8යි. වෙනස් රස ගත්තාම 5 4 20යි 3 2 6යි. හරිද? ඊට පස්සේ 5 4 20යි 3 2 6යි. එතකොට එතන තියෙනවා 20න් 12. එතකොට මේක වැඩිනේ. මොකක්ද අපි කියන්නේ? දෙදෙනාට වෙනත් රසිත ට්‍රොපි ලැබීමට වඩා එකම රසිත ට්‍රොපි ලැබීමට වැරදිද? වැරදිනේ. අසත්‍යයි. අසත්‍ය වේ. මේකට 3යි මේකට 1යි. හරිද? මේක සුළු කරලා තිබුණොත් කමක් නැහැ. ඉතින් සුළු කරන්න එපා. හරිද? එතකොට මේකට 3යි මේ දීර්ඝ කිරීමට 3යි. එතකොට මේකට 1යි. මේක සුළු කරලා තිබුණා කමක් නැහැ. නැත් කමක් නැහැ. මේක අරගෙන මේක පෙන්නනවට අසත්‍ය වේ කියනවට 2යි. එතකොට 10යි. දාන්න 12 වෙනි ගානට 10න් කීයද කියලා. ඔන්න ළමයි අපි දැන් අංග සම්පූර්ණව ප්‍රශ්න පත්‍ර 12ක් සාකච්ඡා කරලා ඉවරයි. දැන් ඉතින් අර විදිහට තෘප්තිමත් වෙලා තියෙනවා. හරිද? එන ඕනෑම ප්‍රශ්නයක් දැන් දැනගන්න ඕනේ. ප්‍රශ්න පත්‍ර 12ක් කියන්නේ මහා ගාණක්. හරිද? එන ඕනෑම ප්‍රශ්නයක් දැන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. එන්න තියෙන ඕනෑම જાතියක් දැන් ඇවිල්ලා. එන්න තියෙන ඕනෑම જાතියක් දැන් ලකුණු දාගෙන. පැහැදිලිනේ? රයිට්. එහෙනම් අපි 13 වෙනි පේපර් එකෙන් හම්බ වෙමු. එතකන් සියලු දෙනාටම ආයිබෝ.